ආයිබෝවන් දුවේ පුතේ අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ සමනල දැනුම YouTube නාලිකාවත් එක්ක ජනවාරි 12 අඟහරුවාදා දවසේ පහ ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරන්න. එතකොට මේ දින පුතාලට අලුතෙන්ම හඳුන්වලා දීපු ගණිත ගැටලු සංග්‍රහව මේකේ දිනකට එක වැඩක් තියෙන්නේ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරනවා අපි. අද දවසේ ප්‍රශ්න 10ට අපි යම් පළවෙනි ප්‍රශ්නෙට. අද ඉරිදා නම් පළමුදාට පෙර දවස කවදාද කියලා අහනවා. එතකොට පුතේ අපි මෙවැනි ප්‍රශ්න කලිනුත් කතා කරා. අද අපි සාමාන්‍යයෙන් කතා කරනවා අද ඊයේ පෙරේදා පළමුදා. ආපස්සට පහුගිය දින ගැන කතා කරද්දී අපි මේ විදිහට කතා කරනවා. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. අද ඉරිදා නම් පළමුදාට පෙර දවස. එතකොට දැන් අද ඉඳලා ආපස්සට යන්න ඕනේ. අද ඊයේ පෙරේදා පළමුදා. right. අද පුතේ ඉරිදා දවසක්. එහෙනම් ඊයේ ඊට කලින් දවස, ඉරිදාට කලින් දවස සෙනසුරාදා. පෙරේදා කියන්නේ සෙනසුරාදාටත් කලින් දවස සිකුරාදා. පළමුදා කියලා කියන්නේ සිකුරාදාටත් කලින් දවස බ්‍රහස්පතින්දා. මේක නෙමෙයි උත්තරේ. පළමුදාට පෙර දවස කියන්නේ මේකටත් කලින් දවස පුතේ එන්නේ බ්‍රහස්පතින්දාට කලින් දවස. එහෙනම් බදාදා. එහෙනම් පුතේ පළවෙනි ප්‍රශ්නට අද දවසේ අදාළ වෙන පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර එන්නේ බදාදා. අපි යන් අද දවසේ ප්‍රශ්න අංක 2ට. ප්‍රශ්න අංක 2 තියෙන සරල ප්‍රශ්නයක් පුතේ. දුසිමක් යනු කොපමණද කියලා අහනවා. එතකොට අපි වචන පුරුදු වෙන්න ඕනේ අලුතෙන්. ඒක නිසා තමයි ඔය දාලා තියෙන්නේ පුතාලා. දුසිමක් කියන්නේ 12ක් කියලා මතක තියාගන්න ඕනේ. දුසිම් භාගයක් නම් 6යි කියලා අපි කියන්නේ. right. අපි යම් ප්‍රශ්න අංක 3ට. මෙම කොටු ජාලය ඍජු කෝණාශ්‍රයක් කිරීමට අවමය තව කොටු කීයක් එකතු කළ යුතුද කියලා අහනවා. එතකොට පුතේ දැනට තියෙන්නේ පුතාලට පේන රූපයේ පුතාලට print කරලා දීලා තියෙන පුතාලගේ ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ කොටු ජාලයේ කොටු 9ක් තියෙනවා. ඒ කොටු 9ම එකතු කරලා හැදිලා තියෙන සම්පූර්ණ කොටුව සමචතුරස්‍රාකාර හැඩයක් තියෙන්නේ. මේක ඍජු කෝණාශ්‍රයක් කරන්න නම් පුතේ එක්ක මේ පැත්තට නැත්නම් උඩ පැත්තට කැමති පැත්තකට කොටු කීයක් එකතු වෙන්න ඕනේද? තව එහෙනම් කොටු 3ක් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි සම්පූර්ණ රූපයක් හැදෙන්නේ. කොටු එකක් හරි දෙකක් හරි ගත්තොත් වැරදි. සම්පූර්ණ රූපයක් හදන්න ඕනේ. එහෙනම් මේ කොටු ජාලයට තව කොටු 3ක් පුතාලට කැමති පැත්තකින් එකතු කරන්න පුළුවන්. ඒතර පිළිතුර විදිහට එන්නේ පුතේ 3යි. කොටු කීයක් එකතු කළ යුතුද? 3යි උත්තරේ. අපි යන් අද දවසේ 4 වෙනි ප්‍රශ්නෙට. මවගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයට වඩා අවුරුදු 4කින් වැඩිය. මවගේ වයස අවුරුදු 40ක් නම් පුතාගේ වයස කීයද කියලා අහනවා. එතකොට අම්මා ඉන්නවා මෙතන. අම්මා ඉන්නවා, පුතා ඉන්නවා. එතකොට මවගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයට වඩා අවුරුදු 4ක් වැඩි. එහෙනම් අම්මගේ වයස පුතාගේ වයසත් එක්ක බැලුවම 3 ගුණයටත් වඩා තව අවුරුදු 4ක් වැඩි. තව අවුරුදු 4ක් වැඩි කිව්වම මම අවුරුදු 4ක් එකතු කරලා දැම්මා. පුතා එකක් වෙනවා නම් අම්මා ඒ වගේ 3 ගුණයක් ඊටත් වඩා 4ක් අම්මා වැඩි කියලා කියනවා. right. එතකොට මවගේ වයස අවුරුදු 40ක් නම් අම්මගේ වයස අවුරුදු 40යිලු. එහෙනම් පුතාගේ වයස කීයද කියලා අහන්නේ. එතකොට අම්මට 40යි කියලා කියන්නේ පුතේ අම්මා පුතාට වැඩිය 3 ගුණයටත් වඩා අවුරුදු 4ක් වැඩිනේ. එහෙනම් මොකද කරන්න ඕනේ මුලින්ම? අම්මගේ මේ තියෙන වයස අවුරුදු 4 වැඩි 4 මුලින්ම අයින් කරනවා. 40න් 4ක් අයින් කරනවා. එතකොට 36යි. මේ 36 කියන්නේ කී ගුණයක්ද? වැඩිපුර තියෙන 4 අයින් කරා අපි 36 කියන්නේ 3 ගුණයක්. එහෙනම් පුතාගේ වයස කියලා කියන්නේ පුතාගේ වයස මෙන්නේ 3 ගුණයක් කියන්නේ. එහෙනම් මේ පැත්තේ ඉඳලා බැලුවොත් පුතාගේ වයස අම්මගේ වයස විදිහට බැලුවොත් මොකද වෙන්නේ? 3න් පංගුවක්. එහෙනම් 36න් 3න් පංගුවක් කියන්නේ 36 බෙදනවා කීයෙන්ද? 3න්. 36 3න් බෙදුවම 12යි පුතේ උත්තරේ ඉන්නේ. right. එහෙනම් දීර්ඝ බෙදීම දාලා බෙදන්න අවශ්‍ය නැහැ පුතාලා 5 වසර නිසා 3 වර චක්‍රය දන්නවා. ඒක නිසා ටක් ගාලා අපිට අර විදිහට උත්තරේ ගන්න පුළුවන්. right. අපි මොකද්ද මුලින්ම කරේ? පුතාගේ වයස වගේ 3 ගුණයකුයි ඊට වඩා 4ක් අම්මා වැඩි කියලා ලියාගත්තා. ලියාගෙන අම්මගේ වයස දීලා තිබුණා. ඒකෙන් අර වැඩිපුර තියෙන 4 අඩු කළා.
අඩු කරලා 36යි කියලා ගත්තා. එතකොට ඒ 36 සමාන වෙන්නේ කී ගුණයටද? 3 ගුණයට. එහෙනම් පුතාගේ වයස අපි හොයන්න ඒකෙන් 3න් පංගුවක් හොයලා ගත්තා. එතකොට උත්තරේ විදිහට එන්නේ පුතාලා ලියන්න ඕනේ අවුරුදු 12යි කියලා. right. අපි යන් අද දවසේ 5 වෙනි ප්‍රශ්නෙට. right. පොලිමක විදුට ඉදිරියෙන් සිසුන් 12 දෙනෙකු හා පසුපසින් සිසුන් 13ක් සිටිනම් පොලිමේ සිටින මුළු පිරිස කීයද කියලා අහනවා. ඔන්න විදුව ඉන්නවා පොලිමේ. මෙයාට ඉදිරියෙන් ඉන්නවලු 12 දෙනෙක්. මෙයාට ඉදිරියෙන් 12 දෙනෙක් ඉන්නවලු. විදුට පසුපසින් 13 දෙනෙක් ඉන්නවලු. ඒ කියන්නේ මේ පැත්තේ 13 දෙනෙක් ඉන්නවලු. එතකොට මේ විදුට අමතරව මෙතන 12ක් ඉන්නවා. මැද්දේ විදුව ඉන්නවා. එයාට පිටිපස්සෙන් තව 13ක් ඉන්නවා. right. එතකොට පොලිමේ ඉන්න මුළු පිරිස හොයන්න මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ. 2 1 3යි 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 6යි. 1 1 2යි. එහෙනම් පුතේ පොලිමේ ඉන්න මුළු පිරිස එන්නේ 26යි. හරි. අපි යන් අද දවසේ ප්‍රශ්නාංක 6ට. ප්‍රශ්නාංක 6. මනම්පිටිය පාලම දැක්වෙන මුදල් නෝට්ටුව කුමක්ද? මනම්පිටිය පාලම දැක්වෙන පුතේ රුපියල් 50 නෝට්ටුවේ. ඒතකොට අපි කලිනුත් දැම්මා රම්බොඩ උමග දැක්වෙන්නේ මොකේද? ඒ වගේ මුදල් නෝට්ටු වල තියෙන රූප සටහන් ටික පුතාලා මතක තියාගන්න ඕනේ. ඒතකොට මේකට එන්නේ රුපියල් 50 නෝට්ටුව කියන උත්තරය. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 7 තියෙනවා අමල්ට 3ක් ලැබෙන විට කමල්ට 7ක් ලැබේ නම් අමල්ට 9ක් ලැබෙන විට කමල්ට කීයක් ලැබේද? එතකොට පුතේ මොනවද ලැබෙන්නේ කියලා නැහැ. මොනවා හරි අපි හිතමු ටොෆි කියලා. අමල්ට ටොෆි 3ක් ලැබෙනකොට කමල්ට ටොෆි 7ක් ලැබෙනවා නම් ඒ විදිහට අපි හිතුවොත් අමල්ට 9ක් ලැබෙනකොට කමල්ට ඔක්කොම ටොෆි කීයක් ලැබේවිද කියලා අහනවා. right. අපි බලමු මෙතන අමල් ඉන්නවා. අනිත් එක්කෙනා කමල් ඉන්නවා. අමල්ට 3ක් ලැබෙනකොට කමල්ට 7ක් ලැබෙනවාලු. ඊළඟට කියනවා එහෙමනම් අමල්ට 9ක් ලැබෙනකොට මෙයාට කීයක් ලැබෙයිද කියලා අහනවා. right. හරි ලේසියිනේ පුතේ. මෙයාට 3යි මෙයාට 7යි. ඒ වගේ මෙයාට 9ක් ලැබෙනකොට මේ බලන්න මෙයා 3යිනේ තියෙන්නේ. 3 9 වෙලා තියෙන්නේ කී ගුණයකින්ද? වැඩි වෙලා තියෙනවද? 3 වරක් 3. එහෙනම් 3 3න් ගුණ වෙලා තියෙනවා. මෙයා 3න් ගුණ වෙලා තමයි මේ ආවේ. එහෙනම් මෙයාවත් 3න් ගුණ කරන්න. එහෙනම් 7 වරක් 3 21යි. එහෙනම් පුතේ උත්තරේ එන්නේ කීයද? එහෙනම් අමල්ට 9ක් ලැබෙන මොහොතේ කමල්ට 21ක් ලැබෙන්න ඕනේ. right. ඒ 7 වෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුර. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 8. ඔරලෝසුවේ කොට කටුව හඳුන්වන නම කුමක්ද? පැය කටුව. right. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. පොල් තෙල් ලීටර් 1ක මිල රුපියල් 360කි. ඉතින් අද දවසේ තිබුණ ප්‍රශ්න ටික ගොඩක් පුතාලාට ලේසි. මොකක් හරි ගැටලුවක් එනවා නම් මෙන්න මෙතන තමයි ගැටලුවක් එන්නේ. පොල් තෙල් ලීටර් 1ක මිල රුපියල් 360කි. පොල් තෙල් බෝතලයක මිල කීයද කියලා අහනවා. ලීටර් 1ක් රුපියල් 360යි. පුතේ ලීටර 1ක් කියන්නේ මිලිලීටර වලින් ගත්තොත් 1000යි. පුතාලා ඒක දන්නවා. හැබැයි බෝතලය කියන එක අපි කොච්චර ප්‍රමාණයක්ද කියලා දන්නේ නැහැ. ගොඩක් දුවල පුතාලා අපි ගෙදරට පොල් තෙල් ගේනකොට ගේන්නේ පොල් තෙල් ලීටරයක්ද පොල් තෙල් බෝතලයක්ද? ගොඩක් වෙලාවට අපි කියන්නේ පුතේ පොල් තෙල් බෝතලයක් ගේනවා, බෝතල් දෙකක් ගේනවා. ඒ කියන්නේ එක්තරා මිනුමක්. එතකොට පොල් තෙල් බෝතලයක් කිව්වම නැත්තම් පොල් තෙල්ම අවශ්‍ය නැහැ. බෝතලයක් කියන මිනුමේදී පාවිච්චි වෙන්නේ මිලිලීටර 750ක ප්‍රමාණයක්. එතකොට පුතේ මේ තියෙන්නේ මිලිලීටර 1000ක මිල රුපියල් 360. අපිට හොයාගන්න ඕනේ මිලිලීටර 750ක මිල. පුතාලා දන්නවා 750ක මිල හොයන්න නම් මොකද කරන්න ඕනේ? එක පාට 1000න් 750 කියන එක ගන්න බෑ. එහෙනම් මෙතන මෙහෙමයි පුතේ වෙන්න ඕනේ. මිලිලීටර 250ක මිල හොයාගෙන ඉන්න ඕනේ. මිලිලීටර 250ක. මොකද අපි දන්නවා 250 ඒවා තුනක් තමයි 750 කියන්නේ. එහෙනම් 250ක මිල හොයාගන්න මොකද කරන්න ඕනේ? දැන් 18 250 ඒවා හතරක් තියෙනවනේ. එහෙනම් මෙතන තියෙන 250 ඒවා හතරක මිල. මේ තියෙන 250 ඒවා හතරක මිල.
250 ඒවා එකක මිල හොයන්න 360 බෙදන්න ඕනේ කීයෙන්ද 4. 250 හතරක් තියෙනවානේ. බලමු 3ට 4 ඒවා නැහැ. 36ට 4 ඒවා 9ක් තියෙනවා. 4 වරක් 9 36යි. 36න් 36ම අඩු කරනවා බිඳුවයි. දැන් මේ බිඳුව ගන්නවා මෙතෙන්ට. බිඳුවට 4 ඒවා බිඳුවයි. 4 වරක් බිඳුව බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. right. මේ ආවේ රුපියල් 90යි 364න් බෙදුවම රුපියල් 90යි. ඒ කියන්නේ මොකද්ද? මිලිලීටර 1000න් 4න් පංගුවක් මේ ආවේ. 4න් පංගුවක මිල රුපියල් වලින් නම් රුපියල් 90යි. අපිට ඕනේ ඒක නෙමෙයි. මිලිලීටර 250ක මිල නෙමෙයි. අපි දන්නවා 250 ඒවා තුනක් තමයි මේ 750 කියන්නේ. එහෙනම් 250 ඒවා තුනක මිල තමයි අපිට ඕනේ. ඒ කියන්නේ 90 ඒවා තුනක් අපිට වියදම් කරන්න ඕනේ. පොල් තෙල් බෝතලයක් ගෙදරට ගේන්න නම්. නම් 3 අරක් බිඳුව බිඳුවයි 3 අරක් 9 27යි. එහෙනම් පුතේ උත්තරයට එන්න ඕනේ. මොකද සම්පූර්ණ උත්තරයක් වෙන්න ඕනේ රුපියල් 270යි. එහෙනම් එන්න ඕනේ රුපියල් 270යි. right. අපි යන් අද දවසේ අවසාන ප්‍රශ්නෙට. පුතාලත් මේ මං කළා වගේ කටු වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ අපිට හරියටම උත්තරේ ගන්න. right. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 10 අවසාන ප්‍රශ්නේ අද දවසේ. බෝංචි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200කි. බෝංචි ග්‍රෑම් 250ක් මිලටගෙන රුපියල් 500 නෝට්ටුවක් ලබා දුන් විට ලැබෙන ඉතිරි මුදල කීයද කියලා තමයි අහන්නේ. දැන් පුතාලා ඒතර මේ ප්‍රශ්නෙට උත්තර ලියලා තියෙන්නේ. හැම ප්‍රශ්නයකටම පුතාලා උත්තර ලියලා තමයි අපේ වීඩියෝ එක පුතේ නරඹන්න ඕනේ. එතකොට තමයි වඩා හොඳින් මේවා තේරෙන්නේ. බෝංචි කිලෝග්‍රෑම් එකක මිල. කිලෝග්‍රෑම් එකක් කියන්නත් පුළුවන් නැත්නම් ග්‍රෑම් වලින් කිව්වොත් කීයද පුතේ? ග්‍රෑම් 1000යි. මිල රුපියල් 200යි. රුපියල් 200යි. රුපියල් 200යි. බෝංචි ග්‍රෑම් 250ක්. අර දැන් කලින් අපි කතා කරපු ප්‍රශ්නේ වගේම දැන් එතනදී මිලිලීටර්නේ. මෙතන තියෙන්නේ ග්‍රෑම්. ඒතර මෙතනත් 250ක් 1000ට 250 4යිනේ. මෙතනත් ඒ ක්‍රමයේම තමයි පාවිච්චි කරලා මේ ඒ ක්‍රමයෙන් කොටසක් පාවිච්චි කරලා තමයි මේකට උත්තරේ ගන්නත් අපිට පුළුවන් වෙන්නේ. බෝංචි ග්‍රෑම් 250ක් මිලටගෙන. ඒතර 250ක මිල හොයන්න මොකද කරන්න ඕනේ? කිලෝ එකක් රුපියල් 200යි නම් 250ක මිල හොයන්න අපි අර කලින් කරා වගේම ග්‍රෑම් 250ක මිල හොයන්න 4න් බෙදන්න ඕනේ. 200ට 4 ඒවා කෙලින්ම ගන්න පුළුවන් පුතාලා කෙලින්ම 50යි කියලා උත්තරේ ගන්න. එහෙම බැරි නම් 4න් බෙදන්න වෙනවා දීර්ඝ බෙදීන්නේ. 20ට 4 ඒවා 5යි 4 වරක් 5 20යි 20න් 20ක් බිඳුවයි. මේ බිඳුව ගන්නවා බිඳුවට 4 ඒවා බිඳුවයි 4 වරක් බිඳුව බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුව. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ පහ වසරේදී එහෙම වෙන්න බෑ. පුතාලාට එකපාරට උත්තරේ ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ වගේ බෙදෙන ඒවල. right. ඊට පස්සේ එතකොට ග්‍රෑම් 250ක මිල වෙන්නේ කීයද? රුපියල් 50යි. එහෙනම් මුදලාලිට දෙන්නේ රුපියල් 500ක නෝට්ටුවක්නේ. එහෙනම් ඉතිරි වශයෙන් ලැබෙන මුදල රුපියල් 500ක් මුදලාලිට දෙනවා. ඒකෙන් 50ක් මුදලාලි තියා ගන්නවා. එතකොට පුතේ උත්තරේ එන්නේ ඉතිරි මුදල වශයෙන් රුපියල් 450යි. right. ඉතින් අපි අද දවසේ ප්‍රශ්න ටික කතා කරා සරලයි ප්‍රශ්න. පුතාලට එතකොට දැන් මේ කරන ප්‍රශ්න වල හැමදාම වීඩියෝස් ගෙන්න ගන්න නම් පුතාලට මොකද කරන්න ඕනේ? සමන දැනුම YouTube නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න පුතාලට දිනපතාම අපි සාකච්ඡා කරන වීඩියෝස් බලන්න පුළුවන්. ආපහු අපි හෙට දවසේ බදාදා දවසේ වීඩියෝ එකකින් හම්බෙමු.